අයිබෝවන් දුවේ පුතේ හත ශ්‍රේණියේ සියලුම දුවා දරුවන් සාදරයෙන් පිළිගන්නවා අද මගේ වීඩියෝ එකට. අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පුතේ හත ශ්‍රේණියේ පස්වෙනි පාඩම. හත ශ්‍රේණියේ පස්වෙනි පාඩම තමයි අම්ල හා භෂ්ම. හත ශ්‍රේණියේ පස්වෙනි පාඩම තමයි පුතේ අම්ල හා භෂ්ම. මේ පාඩමේදී ඔයාලා ඉගෙන ගන්නවා අම්ලයක් කියලා කියන්නේ මොකද්ද? භෂ්මයක් කියලා කියන්නේ මොකද්ද? එතකොට අපිට මේ gedara dora දකින්න පුළුවන් අම්ල වර්ග මොනවද? භෂ්ම වර්ග මොනවද? විද්‍යාගාරයේදී අපිට හමු වන අම්ල වර්ග මොනවද? භෂ්ම වර්ග මොනවද? සහ මේ අම්ල වර්ග භෂ්ම වර්ග හඳුනා ගන්න භාවිතා කරන දේවල් මොනවද? මෙන්න මේවා තමයි අපි මේ පාඩමේදී පුතේ කතා කරන්නේ. රයිට් අපි එන යම් මේ පාඩමට. රයිට් මේ පාඩමේදී ඉස්සෙල්ලම අපි හඳුනා ගන්නවා පුතේ අම්ල හා භෂ්ම හඳුනා ගැනීම. නේද? අම්ල හා භෂ්ම හඳුනා ගැනීම. රයිට් බලන්නකෝ මේකෙදි මොනවද අපි කතා කරන්නේ කියලා අම්ලයක් කියන්නේ මොකක්ද කියලා බලන්නකෝ. දොඩම් නාරම් සියඹලා අන්නාසි වැනි බොහෝ පළතුරු වල ඇඹුල් රසයක් ඇති බව අපි අත්දැකීමෙන් දන්නවා. එහෙනම් අපි දන්නවා මේ දොඩම් නාරම් සියඹලා අන්නාසි කියලා කියන්නේ මොනවද පුතේ? ඇඹුල් රසක් තියෙන පළතුරු වර්ග. ඇඹුල් රසක් තියෙන පළතුරු වර්ග. නේද? ඇයි මේ වගේ මේ ඇඹුල් රසක් ඇති වෙන්න හේතුව මොකද්ද පුතේ? බලන්නකෝ ආහාර රසවත් කිරීමට යොදා ගන්නා විනාකිරි, දෙහි, බිලින්, තක්කාලි වැනි දේවල් ඇඹුල් රසයි. මේ දොඩන්නාරන් සියඹලා අන්නාසි වලට අමතරව මෙන්න මේ දේවල් උත් ඇඹුල් රසක් තියෙනවා. විනාකිරි, දෙහි, බිලින්, තක්කාලි වගේ දේවල් ගත්තොත් මේ වගේ පවතිනවා මොකද්ද පුතේ? ඇඹුල් රසක් පවතිනවා. ඇයි එහෙනම් මේවට මේ ඇඹුල් රසක් පවතින්නේ? මෙන්න බලන්න. ඒවායේ ඇඹුල් රසට හේතුව අම්ල ලෙස හැඳින්වෙන රසායනික ද්‍රව්‍යයක් ඒව තුල අන්තර්ගත වීමයි. එහෙනම් සරලව අපි ගත්තොත් එහෙම පුතේ නේද? අපි ගත්තොත් එහෙම අපි එදිනදා ජීවිතයේදී ආහාරයට ගන්න ආහාර වර්ගවල ඇඹුල් රසක් තියෙන ආහාර වර්ග තියෙනවා. එහෙනම් මේ වගේ මේ ඇඹුල් රසක් තියෙන හේතුවෙන් ඇඹුල් රසක් තිබීමට හේතුව තමයි පුතේ මේ ආහාරවල අම්ල අඩංගු වීම. අම්ල අඩංගු වීම. එහෙනම් මේ කරුණු තුනෙන්ම අපි ඉගෙන ගත්තේ ඒක ලක්ෂණයක් පුතේ. මොකද්ද? අම්ල කියන දේවල් ඇඹුල් රසයි. අම්ල කියන දේවල් ඇඹුල් රසයි. රයිට් එහෙනම් මෙන්න මේවා තමයි අම්ල අඩංගු වෙන ආහාර නේද? මොනවද? දොඩම් නාරන් සියඹලා අන්නාසි විනාකිරි දෙහි බිලින් තක්කාලි මේවා ඇඹුල් රසයි. මේවා ඇඹුල් රසක් වෙන්න හේතුව තමයි පුතේ මොනවද? මේවා තුල අම්ල අඩංගු වීම. මේවා තුල අම්ල අඩංගු වීම. රයිට් මෙන්න බලන්නකෝ සබන් වෙන ලිස්සන සුළු ස්වභාවයකින් යුක්ත වීම භෂ්මවල ලක්ෂණයකි. දැන් අම්ලවල තියෙන ලක්ෂණය තමයි පුතේ ඇඹුල් රසකින් යුක්ත වීම. භස්මවල තියෙන ලක්ෂණය තමයි මොකද්ද පුතේ? සබන් වගේ ලිස්සන සුළු ස්වභාවයක් තිබීම. ඊට අමතරව භෂ්ම සමහර භෂ්මයේ ආහාර ගත්තොත් ආහාරවල භෂ්මික දේවල් නම් තිත්ත රසක් තියෙනවා පුතේ. තිත්ත රසක් තියෙනවා. right මෙන්න බලන්නකො හුණු ගත්තොත් භෂ්මයක් සබන් වැනි ස්වභාවයක් තියෙන. ආප්ප සෝඩා මෙන්න මේවා තමයි milk of magnesia. මෙන්න මේවා අයිති වෙනවා පුතේ මොනවද? භෂ්ම වලට. බලන්නකො දැන් අපි කතා කරා අම්ල ගත්තොත් අම්ල කියලා කියන්නේ පුතේ ඇඹුල් රසක් තියෙන දේවල්. භෂ්ම කියලා කියන්නේ සබන් වගේ ලිස්සන සුළු ස්වභාවයක් තියෙන දේවල්. එතකොට අපි අම්ල යටතේ අපට එදිනදා ජීවිතයේ දකින්න තියෙන ආම්ලික ද්‍රව්‍ය කිහිපයක් ගැන අපි කතා කරා. භෂ්ම යටතේ එදිනදා ජීවිතයේ දකින්න තියෙන භෂ්ම වර්ග කිහිපයක් ගැන කතා කරා. මොනවද? හුණු, ආප්ප සෝඩා, milk of magnesia. හුණු, ආප්ප සෝඩා, milk of magnesia. මෙන්න බලන්නකෝ අම්ල නිසා ඇතිවන අහිතකර තත්ත්ව සමනය කිරීමට භෂ්ම යොදාගත හැකිය. නේද? දැන් අපි ගත්තොත් අම්ලයක් නිසා අපිට ඇති වෙනවා යම්කිසි අහිතකර තත්වයක්. මේක සමනය කරන්න පුතේ අපි ලබා ගන්න ඕන මොකද්ද? භෂ්මයක්. හොඳම උදාහරණයක් තමයි නේද වර්තමානයේ ගොඩක් දරුවන්ට තියෙන රෝගී තත්වයක් මේ අපේ ආමාශයේ ආම්ලික ගතිය වැඩිවීම නිසා ඇතිවන රෝගී තත්වයක් තියෙනවා. මෙන්න මේ රෝගී තත්වය තමයි පුතේ අපි කියනවා මොකද්ද? ગેස්ට්‍රයිටිස් කියලා කියනවා. මේක ગેස්ට්‍රයිටිස් ඇති වෙන්නේ අපේ ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලයේ සාන්ද්‍රණය වැඩිවීම නිසා. එහෙනම් ඒකේ පිළියමක් විදියට අපි මොකද්ද භාවිතා කරන්න ඕනේ? ඒ ඇතිවන අහිතකර තත්වයේ සමනය කරන්න භෂ්මයක් අපි භාවිතා කරන්න ඕනේ. බහුලව භාවිතා කරන භෂ්මය තමයි පුතේ මොකද්ද? මෙන්න මේ milk of magnesia කියන එක. milk of magnesia කියන භෂ්මය. ඒ වගේ තමයි මේ පසේ ආම්ලික ස්වභාවය වැඩිවීම නිසා පස භෝග වගාවට නුසුදුසු වෙන්න පුළුවන්. පස භෝග වගාවට නුසුදුසු වෙන්න පුළුවන්. එහෙනම් ඒ தත්ත්වය මග හැරව ගන්න පුතේ අපි භාවිතා කරනවා මොකද්ද? හුණු. හුණු කියන භෂ්මය භාවිතා කරනවා. පොළවට හුණු දාපුවාම පොළවේ තියෙන ආම්ලික ගතිය අඩු වෙලා භාෂ්මික ගතිය වැඩි වෙනවා.
ආම්ලික ගතිය අඩු වෙලා බාෂ්මික ගතිය වැඩි වෙනවා. තව එකක් තමයි අපි ගත්තොත් එහෙම මීමැස්සෙක් අපට දෂ්ට ග්‍රාම් පුතේ. මීමැස්සෙක් අපට දෂ්ට ග්‍රාම අපට වේදනාව ඇති වෙන්නේ මේ මීමැස්ස අපේ ශරීරයට විදින අම්ලයක් නිසා. අපේ ශරීරයට විදින අම්ලයක් නිසා. එහෙනම් අපි ඒක සමනය කරගන්න අපි මොකද්ද භාවිතා කරන්න ඕන? භස්මයක්. අපි ආප්ප සෝඩා වගේ භස්මයක් අපි එතන පොඩ්ඩක් ආලේප කරොත් අපට ඒක සමනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙබරෙක් කෑවොත් එහෙම. දෙබරෙක් විද්දොත් එහෙම. දෙබරෙක් විද්දොත් පුතේ අපට වේදනාව ඇති වෙන්නේ දෙබර අපේ ශරීරයට විදින භස්මයක් නිසා. එහෙනම් ඒක සමනය කරගන්න අපි මොකද දාන්න ඕනේ? ඒක සමනය කරන්න අපි දාන්න ඕනේ පුතේ අම්ලයක්. විනාකිරි ටිකක් දෙහි ටිකක් වගේ අම්ලයක් තමයි දාන්න ඕනේ. බලන්නකො මේ මැස්සෙකු දෂ්ට කළ විට ආප්ප සෝඩා ආලේප කරයි. ඒ ආප්ප සෝඩා කියලා කියන්නේ භස්මයක්. මේ මැස්ස දෂ්ට කරාම අපේ ශරීරයට විදින්නේ අම්ලයක් පුතේ. බලන්නකො ආමාශයේ ඇතිවෙන ગેස්ට්‍රයිටිස් ඒවත් බඩේ දැවිල්ලට මිල්ක් ඔෆ් මැග්නීසියා පෙති විකාගිලි. මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නේ භස්මයක්. ඊළඟ එක තමයි පසේ ආම්ලිකතාවය අඩු කිරීමට පසට හුණු එකතු කරයි. මෙන්න මේවා තමයි අපට ගන්න පුළුවන් භස්ම භාවිතා වෙන අවස්ථා. දැන් අපි කතා කරා ආම්ලික ද්‍රව්‍ය වලට හේතු වෙන්නේ මොනවද? ඊට පස්සේ භාෂ්මික ද්‍රව්‍ය වලට හේතු වෙන්නේ මොනවද? ඊට පස්සේ මෙන්න මේ ආම්ලික ද්‍රව්‍ය වලින් ඇතිවෙන ගැටලු මගහරවන්න සමනය කරන්න භස්ම භාවිතා කරන්න පුළුවන් කියලා අපි කතා කරා. අපි යන් ඊළඟ කාරණයට උදේ බලන්නකෝ. ජලය, මධ්‍යසාර, ලුණු ද්‍රාවණය, භූමි තෙල් වැනි දේවල් ගත්තොත් අම්ල හෝ භස්ම වල ගුණ නොදක්වයි. අපි දැන් මුලින් කතා කරා ආම්ලික ද්‍රව්‍ය මොනවද? ආම්ලික ලක්ෂණ මොනවද? ආම්ලික ලක්ෂණ දේවල් මොනවද කියලා. ඊට පස්සේ භාෂ්ම ගැන කතා කරා. භාෂ්මික ලක්ෂණ පෙනෙන ද්‍රව්‍ය ගැන කතා කරා. දැන් අපි මෙන්න මේ දේවල් ගත්තොත් මොනවද? ජලය, මධ්‍යසාර, ලුණු ද්‍රාවණය, භූමි තෙල් වගේ දේවල් ගත්තොත් පුතේ මේවා ආම්ලික ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. භාෂ්මික ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. එහෙනම් බලන්නකො අපේ පරිසරයේ තියෙන දේවල් ආම්ලික ලක්ෂණ පෙන්වන දේවල් තියෙනවා. භාෂ්මික ලක්ෂණ දේවල් පෙන්වන ඒවා තියෙනවා. මේ දෙකෙන් එකක්වත් පෙන්වන්නේ නැති ඒවාත් තියෙනවා. මෙන්න බලන්නකෝ ඒවට කියන්නේ මොනවද කියලා. එවැනි ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. එහෙනම් මොනවද උදාසීන ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ මොනවද? උදාසීන ද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද? ආම්ලික ලක්ෂණ හෝ භාෂ්මික ලක්ෂණ දෙකෙන් එකක්වත් පෙන්වන්නේ නැති ඒවා. ආම්ලික ලක්ෂණ හෝ භාෂ්මික ලක්ෂණ කියන දෙකෙන් එකක්වත් පෙන්වන්නේ නැති ද්‍රව්‍ය වලට අපි කියනවා පුතේ මොනවද? උදාසීන ද්‍රව්‍ය. එහෙනම් බලන්නකෝ ආම්ලික ද්‍රව්‍ය කියුවේ මොකද්ද? සරලව ගත්තොත් ඇඹුල් රසක් තියෙන දේවල්. භාෂ්මික ද්‍රව්‍ය කියුවේ මොකද්ද? සබන් වගේ සෙවල මේ ස්වභාවයක් තියෙන ඒවා. උදාසීන ද්‍රව්‍ය කියන්නේ මොකද්ද පුතේ? නම් ආම්ලික ලක්ෂණත් භාෂ්මික ලක්ෂණත් පෙන්වන්නේ නැති ඒවට කියනවා මොනවද? උදාසීන ද්‍රව්‍ය කියලා කියනවා. මෙන්න බලන්න ඊළඟ එක. නිවසේ හා පාසල් විද්‍යාගාරයේ ඇති අම්ල හා භස්ම. අපි දැන් කතා කරන්න යන්නේ නිවසේ හා පාසල් විද්‍යාගාරයේ ඇති අම්ල හා භස්ම. බලන්නකෝ නිවෙස්වල භාවිතා කරන බොහෝ ද්‍රව්‍ය මෙන්ම විද්‍යාගාරයේ භාවිතා කරන රසායනික සංයෝගද ඒවායේ ගුණ අනුව අම්ල භස්ම හා උදාසීන ද්‍රව්‍ය ලෙස වර්ග කළ හැකියි. නේද? ගෙදර දොර භාවිතා කරන ද්‍රව්‍යත් අපට පුළුවන් ඒ වගේ පවතින අර ගුණ අනුව අම්ල භස්ම උදාසීන ද්‍රව්‍ය කියලා වර්ග කරන්න පුළුවන්. විද්‍යාගාරයේ තියෙන දේවල් ඒ විදිහට පුළුවන් පුතේ භාවිතා කරන ස්වභාවය අනුව අම්ලද භස්මද උදාසීනද කියලා වෙන් කරන්න පුළුවන්. right. මෙන්න බලන්න අපි පොඩි ක්‍රියාකාරකමකට යමු. මෙන්න මේ ක්‍රියාකාරකමට අවශ්‍ය දේවල් තමයි පුතේ මෙන්න මේ දේවල්. පොකුරු වදමල් තැඹූ ජලය. නේද? පොකුරු වදමල් අපි මම රූපයක් පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ පොකුරු වදමල් ටිකක් අරගෙන මේවා තඹාගත්ත වතුර. තව ඕනි දෙහි යුෂ ඕනි. විනාකිරි ඕනි. සබන් දියර, හුණු දියර, අලු දියකල ජලය, ලුණු ද්‍රාවණයක්, ජලය. මෙන්න මේ දේවල් තමයි මෙන්න මේ ක්‍රියාකාරකම සඳහා අපට අවශ්‍ය වෙන්නේ. මේ රූපේ පෙන්නලා තියෙන පොකුරු වදමල්. මේ පොකුරු වදමල් ටික තම්බලා ඒකින් ගන්න ජලය අපට අවශ්‍ය වුනේ මේ ක්‍රියාකාරකමට. අපි යන යම් පුතේ කොහොමද මේ ක්‍රියාකාරකම කරන්නේ කියලා බලන්න. මෙන්න බලන ක්‍රමය. පළවෙනි දේ තමයි පොකුරු වදමල් ජලයේ තම්බා ද්‍රාවණයක් පිළියෙල කරගන්න. පොකුරු වදමල් ටිකක් ගෙනල්ලා මේව වතුරේ තම්බලා ද්‍රාවණයක් පිළියෙල කරගන්න. ඊට පස්සේ මොකද්ද කරන්න පුතේ? පහත වගේ වගුවක් පෙන්වන්නම් සඳහන් ජලීය ද්‍රාවණවල සමාන පරිමා කියන්නේ මිලිමීටර 2ක් පමණ වෙන වෙනම පරීක්ෂණ නළවලට ගන්න. අපි අර කතා කරේ මොනවද? ලුණු ද්‍රාවණය ඊට පස්සේ එක අපි ගත්තනේ ද්‍රාවණ වර්ග කීපයක්. මේවා පරීක්ෂණ නළවලට මිලිලීටර් 2 ගානේ ගන්නවා.
අරගෙන මොකද්ද කරන්නේ? වදමල් විෂ තම්බා සිඳගත් වෙන්න ඕනේ. ද්‍රාවණයේ බිංදු 2 බැගින් එම පරීක්ෂණ නල වලට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අර අපි ගත්ත ද්‍රාවණ පරීක්ෂණ නල වලට මිලිමීටර් 2 ගානේ ගත්ත ද්‍රාවණ වලට මෙන්න මේ වදමල් තම්බාගත් වතුර බිංදු 2 ගාන එකතු කරගෙන යනවා පුතේ. බිංදු 2 එකතු කරගෙන යනවා. එතකොට මොකද්ද වෙන්නේ? ලැබෙන නිරීක්ෂණ පහත වගුවේ සඳහන් කරන්න. ලැබෙන නිරීක්ෂණ පහත වගුවේ සඳහන් කරන්න. සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට පුතේ. බලන්නකෝ. මෙන්න මේ වගේ වගුවක් අපි බලමු. වදමල් විෂ අම්ල සමග එක් වර්ණයක්ද භස්ම සමග තවත් වර්ණයක්ද ලබා දෙන බව නිරීක්ෂණයට අනුව පෙනී යනු ඇත. නේද ඔයාලා? නේද වගුවක් අනුව වගුවක් ගත්තොත් එහෙම එක එක වර්ණ ලබා දෙන විදිහට අපි ගත්තොත් එහෙම වදමල් විෂ අම්ල සමග එක වර්ණයක් ලබා දෙනවා. භස්ම ළමක තවත් වර්ණයක් ලබා දෙනවා. එහෙනම් අතෙන්ට දාපු අර පරීක්ෂණ නල වලට දාලා තිබුණු ද්‍රාවණ වලින් පරීක්ෂණ නල කිහිපයක් එක වර්ණයක් බවට පත් වෙනවා. අනිත් පරීක්ෂණ නල කිහිපයක් තවත් වර්ණයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ වර්ණ දෙකක් තියෙන එක වර්ණයක් අම්ල වෙන්න ඕනේ. අනිත් වර්ණය මොකද්ද පුතේ? භස්ම වෙන්න ඕනේ. right. මෙන්න බලන්නකෝ. දැන් අපි කතා කරමු දර්ශක කියන්නේ මොනවද කියලා. අපි දැන් කතා කරා අම්ල කියන්නේ මොනවද? භස්ම කියන්නේ මොනවද? උදාසීන ද්‍රව්‍ය කියන්නේ මොනවද? සහ මේ අම්ල භස්ම උදාසීන ද්‍රව්‍ය හඳුනා ගන්න විද්‍යාගාරයේ කරන පොඩි සරල ක්‍රියාකාරකමක් කරා. නේද? මෙතෙන්දි බලන්නකො මොකක්ද උනේ? අපි ගත්තොත් එimhe වදමල් යුෂ තැම්බ නැත්නම් පොකුරු වදමල් තැම්බු යුෂ ගත්තොත් අම්ලවලදී එක වර්ණයක් ලබා දුන්නා පුතේ. භස්මවලදී තවත් වර්ණයක් ලබා දුන්නා. එහෙනම් මේ පොකුරු වදමල් යුෂ අපට භාවිතා කරන්න පුළුවන් අම්ල භස්ම හඳුනා ගන්නනේ. එහෙනම් මෙන්න මේ දර්ශක කියන්නේ ඔන්න ඔය දෙයට තමයි පුතේ. දර්ශක කියලා කියන්නේ අම්ලයකදී එක වර්ණයකුත් භස්මයකදී තවත් වර්ණයකුත් ලබා දෙන ද්‍රවයක් එහෙමත් නැත්නම් ද්‍රව්‍යයක් අපි කියනවා මොකක් කියලාද පුතේ? දර්ශකයක් කියලා. දර්ශකයක් කියලා. මේවා විද්‍යාගාරයේ භාවිතා වෙන දර්ශකයක් තියෙනවා. ස්වාභාවික පරිසරයෙන් අපට ලබා ගන්න පුළුවන් දර්ශකයක් තියෙනවා. මෙන්න බලන්නකෝ මේ ලෙස. අම්ල හා භස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය දර්ශක ලෙස හැඳින්වේ. එහෙනම් මොකද්ද දර්ශකයක් කියලා කියන්නේ? අම්ල හා භස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය. දැන් එහෙනම් අපි කලින් කතා කරපු උදාහරණය. මොකද්ද? පොකුරු වදමල් යුෂ තැම්බූ ජලය. මෙන්න මේ පොකුරු වදමල් යුෂ තැම්බූ ජලය මොකක්ද උනේ පුතේ? අම්ලවලදී එක වර්ණයක් ලබා දුන්නා. භස්මවලදී තවත් වර්ණයක් ලබා දුන්නා. එහෙනම් මේ පොකුරු වදමල් යුෂ කියන එක අයිති වෙන්නේ මොනවටද පුතේ? දර්ශකයකට අයිති වෙනවනේ. දර්ශකයකට අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් දර්ශක වර්ග ගොඩක් තියෙනවා. බලන්නකො මොනවද කියලා. විද්‍යාගාරයේ භාවිතා වන දර්ශක මොනවද? ලිට්මස් කියලා වර්ගයක් තියෙනවා. අපි දැන් කතා කරනවා. pH කඩදාසි කියලා වර්ගයක් තියෙනවා. පිනෝප්තලින් කියලා වර්ගයක් තියෙනවා. මෙතිල් ඔරේන්ජ් කියලා වර්ගයක් තියෙනවා. ලිට්මස්, pH කඩදාසි, පිනෝප්තලින්, මෙතිල් ඔරේන්ජ්. මෙන්න මේවා තමයි පුතේ විද්‍යාගාරයේදී භාවිතා වන දර්ශක. මේවා අම්ලවලදී එක වර්ණයක් ලබා දෙනවා, භස්මවලදී තවත් වර්ණයක් ලබා දෙනවා. ඒක නිසා මේවා භාවිතා කරන්න පුළුවන් අම්ල භස්ම හඳුනා ගැනීම සඳහා. මෙන්න බලන්න. ලිට්මස් කඩදාසි. අපි යමු ලිට්මස් කඩදාසි කියන්නේ මොනවද කියලා බලන්න. මෙන්න බලන්නකෝ. ලිට්මස් කඩදාසි වර්ග දෙකක් ඇත. මෙන්න මේ ලිට්මස් වර්ග පුතේ තියෙනවා දෙකක් තියෙනවා. එක වර්ගයකට අපි කියනවා රතු ලිට්මස් කියලා. අනිත් වර්ගයට අපි කියනවා පුතේ නිල් ලිට්මස්. නේද? ලිට්මස් කඩදාසි වර්ග දෙකක් තියෙනවා. රතු ලිට්මස් සහ නිල් ලිට්මස්. මෙන්න මේ වගේ රූපයක් තමයි පුතේ තියෙන්නේ. මේ තියෙන නිල් ලිට්මස්, මේ තියෙන්නේ රතු ලිට්මස්. මේවා අපට භාවිතා කරන්න පුළුවන් අම්ල සහ භස්ම හඳුනා ගන්න. භාවිතා කරන්නේ අම්ලවලදී එක වර්ණයක්, භස්මවලදී තවත් වර්ණයක් ලබා දෙන නිසා. අපි එන යමු කොහොමද මේවා අම්ල භස්මවලදී වර්ණය වෙනස් වෙන්නේ කියලා බලන්න. මෙන්න බලන්නකෝ. ලිට්මස් වර්ග දෙක තියෙනවා. මොකද්ද? රතු ලිට්මස් තියෙනවා, නිල් ලිට්මස් තියෙනවා. මෙන්න තියෙනවා අම්ල වර්ග සමග ලබා දෙන වර්ණය. රතු ලිට්මස් පුතේ අම්ලවලදී ලබා දෙන්නේ රතුම තමයි. හැබැයි භස්මයකදී ලබා දෙනවා මොකද්ද පුතේ? නිල් පාට ලබා දෙනවා. උදාසීන ද්‍රව්‍යයකට රතු ලිට්මස් දැම්මොත් වර්ණය වෙනස් වෙන්නේ නැහැ, රතුම තමයි. නම් හොඳට අවබෝධ කරගන්න රතු ලිට්මස් වර්ණය වෙනස් කරන්නේ මොන වගේ විතරද පුතේ? භස්මවලදී විතරයි. නේද? අම්ලවලදී කොහොමත් රතු පාටයි. භස්මවලදී නිල් පාට වෙනවා. උදාසීන ද්‍රව්‍යයක් සමග වර්ණය වෙනස් වෙන්නේ නැහැ. නිල් ලිට්මස් ගත්තොත් පුතේ බලන්නකෝ. නිල් ලිට්මස් අම්ලවලදී රතු පාටයි, භස්මවලදී නිල් පාටයි, උදාසීන ද්‍රව්‍යවලදී වෙනස් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔයාලට සරලව ගන්න පුළුවන් පුතේ අම්ලයකට මොන ලිට්මස් එකක් දැම්මත්, රතු ලිට්මස් දැම්මත්, නිල් ලිට්මස් දැම්මත් අම්ලවලදී ඒක මොන පාටද වෙන්නේ පුතේ? රතු පාට වෙනවා. ඊට පස්සේ භස්ම ගත්තොත්
භස්මයකට රතු ලිට්මස් දැම්මත් නිල් ලිට්මස් දැම්මත් වර්ණය නිල් පාටයි. නම් උත්තර මතක තියාගන්න ආම්ලික ද්‍රාවණවලදී ලිට්මස් රතු පාට කරනවා. භාෂ්මික ද්‍රාවණවලදී ලිට්මස් නිල් පාට කරනවා. උදාසීන ද්‍රව්‍යවලදී ලිට්මස් වල වර්ණය වෙනස් වෙන්නේ නැහැ. රතු ලිට්මස් එකක් නම් රතුමයි, නිල් ලිට්මස් එකක් නම් නිල්මයි. ඔන්න ඔය විදියට තමයි පුතේ ලිට්මස් භාවිතා කරලා අපි වර්ණ නැත්තම් අම්ල සහ භස්ම හඳුනාගන්නේ. මෙන්න අපි යමු ඊළඟ කොටසට. බලන්නකෝ අම්ල මගින් නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවන බවත් රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන බවත් තහවුරු වේ. අපි කලින් එකකින් හඳුනාගත්තානේ. මොකද්ද අම්ල වලින් මොකද්ද කරන්නේ? රතු ලිට්මස් නිල් ලිට්මස් රතු කරනවා. රතු ලිට්මස් වල වර්ණය වෙනස් කරන්නේ නැහැ. භස්ම මගින් මොකද්ද කරන්නේ පුතේ? රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවන බවත් නිල් ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන බවත් තහවුරු වේ. එහෙමත් නැත්නම් සරලව මතක තියාගන්න පුතේ අම්ල වලදී ලිට්මස් නිල් පාටයි. භස්ම වලදී ලිට්මස් මොනවද පුතේ? නිල් පාටයි. අම්ල වලදී ලිට්මස් රතු පාටයි. භස්ම වලදී ලිට්මස් නිල් පාටයි. උදාසීන ද්‍රව්‍ය වලදී ලිට්මස් වල වර්ණය වෙනස් වෙන්නේ නැහැ. උදාසීන ද්‍රව්‍ය නිල් ලිට්මස් වල හෝ රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන බවත් තහවුරු වේ. නන්නේ අපි කතා කරා මේ ටික පොතට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙන්න අපි යමු ඊළඟට ස්වාභාවික පරිසරයේ ඇති දර්ශක. නේද අපි මම කලින් කිව්වනේ ස්වාභාවික පරිසරයේ ඇති දර්ශක අපි එක දර්ශකයක් නම් දන්නවා දැනටමත් මොකද්ද? පොකුරු වදමල් තැඹු යුෂ. මේ තියෙන පොකුරු වදමල් තම්බාගත් යුෂ. ඊට අමතරව ගන්න පුළුවන් ගිරිතිල්ල මල් තලාගත් යුෂ. ගිරිතිල්ල කියන මල් වර්ගය හොඳට තරලා ඒකෙන් ලබා ගන්න යුෂත් පුතේ අම්ලවලදී එක වර්ණයක් භස්මවලදී එක වර්ණයක් ලබා දෙනවා. ඒක නිසා අම්ල භස්ම හඳුනා ගන්න අපිට ඒකත් භාවිතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි නිල් කොටරොළු මල් තම්බාගත් යුෂ. නිල් කොටරොළු මල් තම්බාගත් යුෂ. පුවක් තැඹූ ජලය. කහ තැඹූ ජලය. රතු ගෝව තම්බා සිඳාගත් ජලය. මෙන්න මේවා අපට ගන්න පුළුවන් පුතේ මොනවා විදියටද? ස්වාභාවික පරිසරයේ ඇති දර්ශක විදියට. මොනවද? පොකුරු වද මල් තම්බාගත් යුෂ, ගිරිතිල්ල මල් තලාගත් යුෂ, නිල් කටරොළු මල් තම්බාගත් යුෂ, පුවක් තැඹූ ජලය, කහ තැඹූ ජලය, රතු ගෝව තම්බා සිඳගත් යුෂ. මෙන්න මේ අපට ගන්න පුළුවන්. මෙන්න බලන්න අපි දැන් යනවා පාසල් විද්‍යාගාරයේ වැඩි වශයෙන් භාවිතා වන අම්ල. අම්ල ගොඩක් තියෙනවා. නමුත් අපි බලමු වැඩිම වශයෙන් භාවිතා වන අම්ල වර්ග මොනවද කියලා. මෙන්න එක වර්ගයක් තමයි පුතේ මොනවද? සල්ෆියුරික් අම්ලය. තව එකක් තමයි නයිට්‍රික් අම්ලය. තවත් එකක් තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එතන මේවා තමයි විද්‍යාගාරය තුල පාසල් විද්‍යාගාරයක් තුල විශේෂයෙන් පුතේ බහුලවම භාවිතා වෙන අම්ල තුන. මොනවද? සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මේවා තමයි විද්‍යාගාරයේ බහුලවම භාවිතා වෙන අම්ල. මෙන්න අපි යමු ඊළඟ කොටසට. පාසල් විද්‍යාගාරයේ වැඩි වශයෙන් භාවිතා වන භස්ම. මෙන්න බලන්නකො මොනවද කියලා පුතේ පාසල් විද්‍යාගාරයේ වැඩි වශයෙන්ම භාවිතා වන භස්ම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. තව එකක් තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් අපි එහෙනම් කතා කරා පුතේ පාසල් විද්‍යාගාරයේ වැඩි වශයෙන් භාවිතා වන අම්ල සහ භස්ම පිළිබඳව. මෙන්න අපි යමු ඊළඟට කතා කරන්න පුතේ. අපි කතා කරා මොනවද? විද්‍යාගාරය තුල තියෙන දර්ශක වර්ග කිහිපයක් තියෙනවා. pH කඩදාසි ලිට්මස් කඩදාසි, pH කඩදාසි, පිනෝප්තලින්, මෙතිල් ඔරෙන්ජ්. මේකෙන් අපි කතා කරේ pH කඩදාසි ගැන විතරයි පුතේ. දැන් අපි කතා මේ ලිට්මස් කඩදාසි සම්බන්ධ විතරයි. දැන් අපි කතා කරන්න යනවා පුතේ pH කඩදාසි කියන්නේ මොනවද? සහ මේ වගේ කොහොමද මේ අම්ල භස්ම හඳුනාගන්නේ කියලා. වඩාත්ම සාර්ථක දර්ශකයක් තමයි වෙන්නේ මේ pH කඩදාසි කියලා කියන්නේ. බලන්නකෝ pH කඩදාසි කියලා කියන්නේ කහ පාට කඩදාසි පටි විශේෂයක්. අර ලිට්මස් කඩදාසි තිබුණේ නිල් පාට රතු පාට. ඒ වගේම කහ පාට පටි විශේෂයක් තමයි මෙන්න මේ පුතේ pH කඩදාසි කියලා කියන්නේ. අම්ල සමග ලබා දෙන වර්ණය තමයි මොනවද? රතු තැඹිලි කහ. මෙන්න මේ pH කඩදාසි රතු තැඹිලි කහ කියන වර්ණය ලබා දෙනවා නම් ඒක මොකද්ද පුතේ? අම්ලයක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් pH කඩදාසිය අරගෙන ඉවර වෙලා අපි ඒ අදාළ ද්‍රව්‍යයේ ද්‍රාවණයක් තුල ගිල්ලුවාට පස්සේ රතු වර්ණය ලබා දෙනවා නම් එක්ක තැඹිලි වර්ණය ලබා දෙනවා නම් එක්ක කහ වර්ණය ලබා දෙනවා නම් ඒ ද්‍රාවණය අයිති වෙන්නේ පුතේ අම්ලයකට. ඒ ද්‍රාවණය අයිති වෙන්නේ පුතේ අම්ලයකට. ඒ වගේම තමයි මෙන්න මේ වර්ණ ලබා දෙනවා නම් මොනවද? තද කොළ, නිල්, දම් කියන වර්ණ ලබා දෙනවා නම්
ඒ ද්‍රාවණය අයිති වෙන්නේ මොනවටද පුතේ? භස්ම වලට. භස්ම වලට. නේද? අම්ල සහ භස්ම හඳුනා ගන්න පුළුවන්. සහ අම්ල සහ භස්ම වල ප්‍රබලත්වය හඳුනා ගන්නත් පුළුවන් මෙන්න මේ pH කඩදාසි භාවිතා කරලා. එහෙනම් බලන්නකෝ pH කඩදාසි කියලා කියන්නේ කහ පාට කඩදාසි පටි විශේෂය. මේක ආම්ලික ද්‍රාවණයක් තුල ගිල්ලුවොත් එක්ක රතු පාට වෙන්න පුළුවන්, තැඹිලි වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්. නේද? ආම්ලික ද්‍රාවණයක් තුල ගිල්ලුවොත් එහෙම. මේක භස්මයක් තුල ගිල්ලුවොත් මොකද්ද වෙන්නේ? තද කොළ වෙන්න පුළුවන්, නිල් පාට වෙන්න පුළුවන්, දම් පැහැය වෙන්න පුළුවන්. තේරුණාද? අම්ල භස්ම හඳුනා ගන්න pH කඩදාසි භාවිතා කරන්නේ මේ විදියට. ඒ සඳහා භාවිතා කරන විශේෂ තියෙනවා පුතේ. මේ තමයි pH කඩදාසි කහ පාටට තියෙන මේකේ සඳහන් වෙලා නැහැ. නේද? ඒක ආම්ලික නැත්තම් අපි අම්ල භස්ම හඳුනා ගන්න පුතේ භාවිතා කරන තව මෙන්න මේ වගේ කොටසක් තියෙනවා මේ pH කඩදාසියට අමතරව. මේකට අපි කියන්නේ pH ස්කේල් එක කියලා කියන්නේ. නේද? මේක අපි ගත්තොත් මේ බලන්න මේ රතු මෙන්න මේ කහ මෙන්න මෙතෙන්ට එනකම් මේ 6 දක්වා එන වර්ණ පෙන්වනවා නම් ද්‍රාවණයක් තුල ගිල්ලුවාට පස්සේ ඒවා අයිති වෙන්නේ පුතේ අම්ල වලට. නේද? මේ 8 ඉඳන් මෙන්න මේ වර්ණ පෙන්නීල් කොළ තද කොළ දම් මෙන්න මේ වර්ණ පෙන්වනවා නම් ඒවා අයිති වෙන්නේ පුතේ භස්ම වලට. නේද? හරියටම මේ වර්ණය පේනවා නම් ඒක මොකද්ද? උදාසීනයි. උදාසීනයි. නේද? එහෙනම් අපිට pH කඩදාසි භාවිතා කරලා පුළුවන් අම්ල හඳුනා ගන්නත් පුළුවන්, භස්ම හඳුනා ගන්නත් පුළුවන් පුතේ. උදාසීන ද්‍රව්‍ය හඳුනා ගන්නත් පුළුවන්. ඒත් එක්කම තවත් ඔයාලා මතක තියාගන්න pH අගේ 1 ඉඳන් 6 දක්වා අගයන් අයිති වෙන්නේ පුතේ මොනවටද? අම්ල වලට. pH අගේ 8 ඉඳලා 14 දක්වා අයිති වෙන්නේ පුතේ මොනවටද? භස්ම වලට. pH අගය හරියටම 7යි නම් ඒක අයිති වෙන්නේ මොනවටද පුතේ? උදාසීන ද්‍රව්‍ය වලට තමයි අයිති වෙන්නේ. උදාසීන ද්‍රව්‍ය වලට තමයි අයිති වෙන්නේ. මෙන්න අපි යමු ඊට පස්සේ කතා කරන්න පිනෝප්තලින්. නේද? ලිට්මස් ගැන කතා කරා, pH පේපර් ගැන කතා කරා. ඒ වගේම අපි දැන් කතා කරන්නේ මොනව සම්බන්ධවද පුතේ? පිනෝප්තලින් සම්බන්ධව. පිනෝප්තලින් කියලා කියන්නේ මොකද්ද පුතේ? සුදු පැහැති කුඩු විශේෂයක්. විද්‍යාගාරයේ මෙන්න මේ පිනෝප්තලින් අපට දකින්න හම්බ වෙන්නේ සුදු පැහැති කුඩු විශේෂයක් විදියට. මේකේ නම් අපි දර්ශකයක් විදියට භාවිතා කරන්න කලින් මේකෙන් අපි ද්‍රාවණයක් හදා ගන්න ඕනේ. බලන්න කොහොමද ද්‍රාවණයක් හදන්නේ කියලා. මේවා මධ්‍යසාරේ. ඒ කියන්නේ එතනෝල් වල හෝ එහෙමත් නැත්නම් සල්ලේ ස්ප්‍රීට්. අපි කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් කියලා කියන්නේ. මෙන්න මේවා තුල තමයි පුතේ මේ පිනෝප්තලින් දිය කරන්න පුළුවන්. ජලයේ දිය වෙන්නේ නැහැ. දිය කර ගැනීමෙන් අවර්ණ ද්‍රාවණයක් සාදා ගන්නු ලැබේ. මෙන්න මේ පිනෝප්තලින් කියන සුදු පාට කුඩු එක එතනෝල් වල එහෙමත් නැත්නම් සල්ලේ ස්ප්‍රීට් වල දිය කරලා පුතේ හදා ගන්න පුළුවන් මොනවද? අවර්ණ ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. අවර්ණ ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්නකෝ අම්ල සමග ලබා දෙන වර්ණය අවර්ණයි. මෙන්න මේ පිනෝප්තලින් අවර්ණ ද්‍රාවණය අම්ලයකට දැම්මොත් එහෙනම් පුතේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. කිසි වෙනසක් වෙන්නේ අවර්ණ විදියටම තමයි තියෙන්නේ. හැබැයි භස්මයකට දැම්මොත් පුතේ රෝස පැහැයක් ලබා දෙනවා. භස්ම සමග ලබා දෙන වර්ණය මොකද්ද පුතේ? රෝස පැහැති වර්ණයක් ලබා දෙනවා. රෝස පැහැති වර්ණයක් ලබා දෙනවා. එහෙනම් මෙන්න මේ ටික සරලව මතක තියාගන්න පිනෝප්තලින් සම්බන්ධව. පිනෝප්තලින් කියලා කියන්නේ මොකද්ද පුතේ? සුදු පාට කුඩු විශේෂයක්. මේවා ජලයේ දිය වෙන්නේ නැහැ. මේවා දිය කරන්න භාවිතා කරන්න පුළුවන් ද්‍රාවණ දෙකක් තියෙනවා. එහෙනම් මොනවද? එතනෝල් සහ සල්්‍ය ස්ප්‍රීතු. මේ මොනවාගේ තුල දිය කරත් අපට ලැබෙන්නේ අවර්ණ ද්‍රාවණයක්. මේ අවර්ණ ද්‍රාවණය අම්ලත් එක්ක ලබා දෙන්නේ අවර්ණමය වර්ණයක් පෙන්වන්නේ නැහැ. හැබැයි භස්ම සමග ලබා දෙනවා මොකද්ද පුතේ? රෝස පැහැයක්. ඒ කියන්නේ යම් කිසි ද්‍රාවණයකට පිනෝප්තලින් ටිකක් දැම්මට පස්සේ අවර්ණ විදියට තියෙනවා නම් ඒ ද්‍රාවණයේ අඩංගු වෙන්නේ පුතේ අම්ල. ඒ වගේම තමයි තවත් ද්‍රාවණයකට පිනෝප්තලින් බිඳු කිහිපයක් දැම්මට පස්සේ රෝස පැහැති වෙනවා නම් ඒ භාජනයේ අඩංගු වෙන්නේ පුතේ භස්ම. එහෙනම් පිනෝප්තලින් අම්ලවලදී අම්ලයකට දැම්මට පස්සේ වර්ණය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි භස්මයකට දැම්මොත් වර්ණය වෙනස් වෙනවා රෝස පැහැ බවට. රයිට්. අපි යමු එනවා පිනෝප්තලින් ගැන බලන්න. මෙන්න බලන්න පිනෝප්තලින් දකින්න තියෙන මේ විදියට අපිට මේ තියෙන පිනෝප්තලින් සුදු පාට කුඩු එකක්. මේක ජලයේ දිය කරාම අපිට දකින්න පුළුවන් පිනෝප්තලින් අවර්ණ ද්‍රාවණයක්. අම්ලයකට දාපුවමත් අපිට දකින්න පුළුවන් කොහොමද පුතේ? මෙන්න මේ වගේ අවර්ණ ද්‍රාවණයක් විදියටම තමයි. හැබැයි භස්මයකට දැම්මොත් මෙන්න මේ වගේ රෝස පැහැය වෙනවා. රෝස පැහැති වෙනවා. එහෙනම් මේ විදියට අම්ල භස්ම හඳුනා ගන්න භාවිතා කරන්න පුළුවන් තවත් දර්ශකයක් තමයි අපි ඉගෙන ගත්තේ මොකද්ද පුතේ? පිනෝප්තලින්. දැන් අපි එනම් කතා කරා pH paper, litmus කඩදාසි, පිනෝප්තලින්. තව දර්ශකයක් තියෙනවා අපි යමු එහෙනම් ඒක ගැන කතා කරන්න. මොකක්ද ඒක?
මෙතිල් ඔරෙන්ජ්. මෙතිල් ඔරෙන්ජ්. මොකද්ද පුතේ මේ මෙතිල් ඔරෙන්ජ් කියලා කියන්නේ? මෙතිල් ඔරෙන්ජ් කියලා කියන්නේ කහ පාට කුඩු විශේෂයක්. මෙතිල් ඔරෙන්ජ් කියලා කියන්නේ කහ පාට කුඩු විශේෂයක්. බලන්නකෝ මේක. ජලයේ දිය කර ගැනීමෙන් කහ පාට ද්‍රාවණයක් සාදා ගන්නු ලැබේ. මෙන්න මේ කහ පාට කුඩු විශේෂයක් වන මෙතිල් ඔරෙන්ජ් ජලයේ දිය කරගත්තම අපට ලැබෙන පුතේ කහ පාට ද්‍රාවණයක්. අම්ල සමග ලබා දෙනවා රතු පාට වර්ණයක්. භෂ්ම සමග ලබා දෙනවා කහ පාට වර්ණයක්. එහෙනම් මෙතිල් ඔරෙන්ජ් අම්ල සහ භෂ්ම දෙකම හඳුනා ගන්න භාවිතා කරන්න පුළුවන් නේ. මොනවද එහෙනම් මෙතිල් ඔරෙන්ජ් කියලා කියන්නේ? කහ පාට කුඩු විශේෂයක්. මේක ජලයේ දිය කරන්න පුළුවන්. පිනෝප්තලින් ජලයේ දිය කරන්න බෑ. මෙතිල් ඔරෙන්ජ් ජලයේ දිය කරන්න පුළුවන් පුතේ. මෙන්න මේ මෙතිල් ඔරෙන්ජ් රයිට්. දැන් එහෙනම් අපි කතා කරමු මෙතිල් ඔරෙන්ජ් සම්බන්ධවනේ. මෙතිල් ඔරෙන්ජ් කියලා කියන්නේ කහ පාට කුඩු විශේෂයක්. මේක ජලයේ දිය කරගත්තම කහ පාට ද්‍රාවණයක් ලැබෙනවා. අම්ල සමග රතු වර්ණයක් සහ භෂ්ම සමග රතු වර්ණයක් ලබා දෙනවා. රයිට්. මෙන්න බලන්නකො අපි ගත්තොත් එහෙනම් මේකේ තියෙන මේ මෙතන නම් පවතින රතු පාට කුඩු විශේෂයක් විදිහට තමයි පවතින්නේ. මේ තියෙන ජලයේ දිය කරගත්තම තියෙන කහ පාට ද්‍රාවණයක්. අම්ල සමග රතු පාට වර්ණයක් ලබා දෙනවා. භෂ්ම සමගත් ලබා දෙන්නේ මොකද්ද පුතේ? කහ පාට වර්ණයක් තමයි ලබා දෙන්නේ. මෙන්න අපි මේ ටික සම්පූර්ණ දැක්වෙනවා මේ දර්ශක ටික සම්බන්ධව. නිල් ලිට්මස් ගත්තොත් එimhe නිල් පාට කඩදාසි පටි විශේෂයක්. අම්ල සමග රතු පාටක් ලබා දෙනවා. භෂ්ම සමග නිල් පාටක්. ඒ කියන්නේ වර්ණය වෙනස් වෙන්නේ නැහැ. රතු ලිට්මස් ගත්තොත් එimhe රතු පාට කඩදාසි පටි විශේෂයක්. අම්ල සමග ලබා දෙනවා රතු වර්ණයක්. ඒ කියන්නේ වර්ණය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි භෂ්ම සමග ලබා දෙන මොන පාටක්ද? නිල් පාටක්. pH කඩදාසි ගත්තොත් කහ පාට කඩදාසි පටි විශේෂයක්. අම්ල සමග රතු තැඹිලි කහ කියන වර්ණ ලබා දෙනවා. භෂ්ම සමග තද කොළ නිල් සහ දම් කියන වර්ණ ලබා දෙනවා. පිනෝප්තලින් ගත්තොත් සුදු පැහැති කුඩු විශේෂයක්. මේවා මධ්‍යසාරයේ නැත්නම් එතනෝල් සල්ලිස්ට්‍රිබිත් තුළ දිය කර ගැනීමෙන් අවර්ණ ද්‍රාවණයක් සාදා ගන්න ලැබේ. අම්ල සමග අවර්ණයි භෂ්ම සමග රෝස පාටයි. මෙතිල් ඔරෙන්ජ් කහ පාට කුඩු විශේෂයක්. ජලයේ දිය කර ගැනීමෙන් කහ පාට ද්‍රාවණයක් සාදා ගන්න පුළුවන්. අම්ල සමග රතු පාට වර්ණයක් ලබා දෙනවා. භෂ්ම සමග කහ පාට වර්ණයක් ලබා දෙනවා. මෙන්න මේ පාඩමේ පුතේ එතකොට සම්පූර්ණ තියරි කොටස අපි කතා කරලා ඉවරයි. මොනවද? ආම්ලික ද්‍රව්‍ය, භාෂ්මික ද්‍රව්‍ය, උදාසීන ද්‍රව්‍ය, අම්ල භෂ්ම හඳුනා ගැනීමේ දර්ශක, ඊට පස්සේ ස්වාභාවික දර්ශක සහ විද්‍යාගාරයේ භාවිතා වන දර්ශක කියන අපි මේ පාඩමේදී කතා කරා. එතකොට අපි කතා කරා ලිට්මස් ගැන, pH පේපර් ගැන, ඊට පස්සේ පිනෝප්තලින් සහ මෙතිල් ඔරෙන්ජ් ගැන කතා කරා. දැන් අපි යමු මේ පාඩමේ තියෙන අභ්‍යාස ගැන කතා කරන්න. මෙන්න මම පළවෙනි ප්‍රශ්න 4 කතා කරනවා. බලන්නකෝ පහත ප්‍රශ්නවලට දී ඇති පිළිතුරු අතරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. නිවැරදි එහෙමත් නැත්නම් වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. බලන්නකෝ අම්ල අඩංගු ද්‍රව්‍ය පමණක් අන්තර්ගත වන පිළිතුර කුමක්ද? දෙහි, සබන්, ලුණු. මෙතෙන්දි දෙහි කියන්නේ අම්ල, සබන් කියන්නේ භෂ්ම, ලුණු කියලා කියන්නේ උදාසීන. ඒක නිසා පළවෙනි උත්තරේ වැරදි පුතේ, ගැලපෙන්නේ නැහැ. හුණු, ලුණු, විනාකිරි. හුණු කියලා කියන්නේ භෂ්ම. ලුණු කියලා කියන්නේ උදාසීන. විනාකිරි කියලා කියන්නේ අම්ල. එතකොට වර්ග තුනෙන්ම තියෙන නිසා මේකත් වැරදි. විනාකිරි දෙහි සියඹලා. විනාකිරි කියන්නේ අම්ල, දෙහි කියන්නේත් අම්ල, සියඹලා කියන්නේත් අම්ල. එහෙනම් මේ තුනේ මඩං වෙන්නේ මොනවද පුතේ? අම්ල නිසා නිවැරදි පිළිතුර මේක. තව බලන්නකෝ ලුණු, විනාකිරි, දෙහි. ලුණු කියලා කියන්නේ උදාසීන. විනාකිරි, දෙහි කියලා කියන්නේ මොකද්ද පුතේ? අම්ල. නමුත් ඒකේ තුනම අඩංගු නිසා මේක වැරදි. මෙන්න අපි යමු ඊළඟ ප්‍රශ්නේ. රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවන්නේ. රතු ලිට්මස් නිල් පාට කරන්නේ, අපි දන්නවා නිල් පාට කරන්නේ භෂ්ම. නම් භෂ්මය තමයි අපි හඳුනා ගන්නවා. මොනවද? ලුණු ද්‍රාවණයක් කියලා කියන්නේ උදාසීනයි. හුණු දියර කියන්නේ භෂ්ම. හරි. දොඩම් යුෂ කියන්නේ අම්ල, ජලය කියන්නේ උදාසීන. එහෙනම් මොකද්ද පුතේ? භෂ්මයක් වෙන්නේ මොකද්ද? හුණු දියර. මෙන්න මේක තමයි දෙවෙනි උත්තරේ, තමයි නිවැරදි උත්තරය. තුන්වෙනි ප්‍රශ්නයට අපි යමු. විද්‍යාගාරයේදී භාවිතා කරන දර්ශකයක් වන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ විද්‍යාගාරයේදී භාවිතා කරන භෂ්මයක්, දර්ශකයක් නෙවෙයි. සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය කියලා කියන්නේ විද්‍යාගාරයේ භාවිතා කරන අම්ලයක්, භෂ්මයක් නෙවෙයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ පුතේ විද්‍යාගාරයේ භාවිතා කරන භෂ්මයක්. හැබැයි මෙතිල් ඔරෙන්ජ් නැත්නම් මීතයිල් ඔරෙන්ජ් කියලා කියන්නේ මොකද්ද පුතේ? විද්‍යාගාරයේ භාවිතා කරන දර්ශකයක්. නම් දෙවෙනි ප්‍රශ්නෙට නැත්නම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. හතරවෙනි ප්‍රශ්නය.
අම්ල භෂ්ම හඳුනා ගැනීමට භාවිතා කරන විද්‍යාගාරයේ ඇති pH කඩදාසිය වර්ණය කුමක්ද? pH කඩදාසිය වර්ණය අහන්නේ. pH කඩදාසිය වර්ණය මොකද පුතේ? කහ පාටයි. කහ පාටයි. මෙන්න මේවා තමයි අපි ගත්ත උත්තර. මෙන්න මේ ප්‍රශ්න ටිකට අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්න ටිකට. මෙන්න බලන්නකෝ. ඊළඟ ප්‍රශ්න ටික තමයි අපට ගන්න තියෙන්නේ පුතේ. පහත සඳහන් කුමන ජලීය ද්‍රාවණයට පිනෝප්තලින් දැමූ පිට රෝස පාට වේද? පිනෝප්තලින් දැමූ විට රෝස පාට වෙන්නේ මොනවටද පුතේ? භෂ්ම වලට. එහෙනම් අපි මේ උත්තරෙන් තෝරන්න ඕනේ භෂ්ම නේද තෝරන්න ඕනේ. තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ල කියන්නේ අම්ල පිනෝප්තලින් වලදී අවර්ණයි. තනුක නයිට්‍රික් අම්ලය ඒකත් අම්ලය. නේද? මේ අම්ල කියන කෑල්ල තියෙනවනේ අම්ල කියන කෑල්ල තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අවර්ණයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භෂ්මය. එහෙනම් භෂ්ම තමයි පුතේ රෝස පාට පෙන්වන්නේ. මේකත් වැරදි. නේද? සෝඩා වතුර කියලා කියන්නේ ආම්ලික දෙයක්. නේද? ආම්ලික දෙයක්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. අම්ල භෂ්ම හා උදාසීන ගුණ පෙන්වන ද්‍රාවණ තුනක් ABC ලෙස නම් කළ බඳුන් තුනකට දමා ඇත. එක් ද්‍රාවණයට නිල් හා රතු ලිට්මස් දැමූ විට ලැබෙන වර්ණය පහත වගුවේ දැක්වේ. නිල් ලිට්මස් දැමූ විට නිල් පාටයි රතු පාටයි. එනම් බලන්න රතු ලිට්මස් දැමූ විට රතු පාටයි. එහෙනම් ලිට්මස් වලදී වර්ණය වෙනස් වෙන්නේ නැත්තේ මොනවද පුතේ? උදාසීනේ වගේ. එහෙනම් A කියන එක උදාසීන වෙන්න ඕනේ පුතේ. නේද බලන්නකෝ. B ද්‍රාවණේ නිල් ලිට්මස් දැම්මට පස්සෙත් නිල් පාටයි රතු ලිට්මස් දැම්මට පස්සෙත් නිල් පාටයි. කියන්නේ ලිට්මස් ඔක්කොම නිල් පාට වෙනවා නම් ඒක භෂ්මයක් පුතේ. එහෙනම් B එකේ තියෙන භෂ්ම. A කියන එකේ තියෙන උදාසීන B එකේ තියෙන භෂ්ම. C ද්‍රාවණේ. C ද්‍රාවණයට දැම්මට පස්සේ ඔක්කොම රතු පාටයි. රතු පාට වෙන්නේ මොන වගේද පුතේ? අම්ලවලදී. එහෙනම් A ද්‍රාවණය කියන්නේ උදාසීනයි. B ද්‍රාවණය කියලා කියන්නේ භාෂ්මිකයි. C ද්‍රාවණය කියලා කියන්නේ මොකද්ද පුතේ? ආම්ලිකයි. ඔය විදියට අපට ගන්න පුළුවන්. බලමු ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද කියලා මම. මෙතනින් අපිට වෙන ආම්ලික ගුණ පෙන්වන ද්‍රාවණය කුමක්ද? මොකක්ද එහෙනම් ආම්ලික ගුණ පෙන්වන ද්‍රාවණය? මොකද්ද පුතේ මේ අතරින් ආම්ලික ගුණ පෙන්වන ද්‍රාවණය නම් මොකද්ද? ආම්ලික ගුණ පෙන්වන්නේ පුතේ මොකද්ද? C ද්‍රාවණයනේ. ආම්ලික ගුණ පෙන්වන්නේ C. භාෂ්මික ගුණ පෙන්වන්නේ මොකද්ද පුතේ? B ද්‍රාවණය. B ද්‍රාවණය. උදාසීන ගුණ පෙන්වන්නේ මොකද්ද පුතේ? A ද්‍රාවණය. ඔන්න පළවෙනි ප්‍රශ්න තුනට අපි උත්තර ගත්තා. එක් භාජනයක තිබුණේ ජලය නම් ජලයේ තිබිය යුතු භාජනය කුමක්ද? ජලය කියන්නේ උදාසීනයි. එහෙනම් උදාසීන වෙන්න ඕනේ A එකේ වනේ. එහෙනම් ජලයේ තියෙන්න ඕනේ මොකද්ද එහෙනම්? A කියන භාජනය. ඔන්න එහෙනම් අපි සියලුම ප්‍රශ්න වලට පුතේ අපි එහෙනම් උත්තර අරගෙන ඉවරයි. නේද? මේ පාඩමේදී අපි කතා කරා අම්ල භෂ්ම උදාසීන ද්‍රව්‍ය සහ දර්ශක පිළිබඳව කතා කරා. සියලු දෙනාට මේනා සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.